නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත අද දවසේදී සේනාසනෙන් ටිකක් බැහැරව ඉන්නේ ඒ නිසා අපි අනුරාධපුරයේ තූපාරාමේ හුණු ආලේප කරන වැඩසටහනක් තියෙනවා ඒ නිසා එතනට වැඩම කරලා ඉන්න නිසා වෙනත් තැනක තමයි දේශනාවද යොදා ගන්නට උනේ තාක්ෂණික අපහසුතා ටිකක් ඒ නිසාම ඇති වෙලා තියෙනවා. කොහොම හරි අපි දේශනාව සිදු කරමු. අද දවසේදී අපි හිතුවා ආසිවිසෝපම සූත්‍රය ආශ්‍රය කරගෙන කරුණු ටිකක් සාකච්ඡා කරන්නට. ආසිවිසෝපම සූත්‍රය අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උදාහරණයක් මගින් පෙන්වා වදාළ ඊටමත් වටින අත්‍යවශ්‍ය තේරුම් ගන්නට කරුණු කාරණා සමුදායක් පෙන්වා දෙන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍රය තුල මේ පින්නතුණුත් නිතර අපි හිතනවා මේක ශ්‍රවණය කරලා ඇති මේ කරුණු කාරණා ටික ඒ ඔස්සේම අපි ටිකක් කරුණු විමසලා බලමු. අසුතං සුනාති සුතං පරියෝදපේති කියලා දක්වනවානේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන කාරණා ටිකක්. ඒ කියන්නේ අහගත්තේ නැති දේවල් අහගන්නට ලැබෙන්න පුළුවන්. ඒ වගේම දැනගත්ත දෙයක් වුණත් හොඳට තවදුරටත් ඒක පිරිසුදු ආකාරයෙන්ම ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා සේයතාපි භික්ඛවේ චත්තාරෝ ආසිවිසා මහණෙනි මේ ආශිර්විෂයෝ එමත් නැතිනම් මහත් උග්‍ර වූ තේජස් ඇති ඝෝර විෂ ඇති සර්පයෝ 4 දෙනෙක් ඉන්නවා. එක්තරා පුරුෂයෙක් ජීවතුකාමෝ අමරිතුකාමෝ සුඛකාමෝ දුක්ඛ පටිකූලෝ ජීවත් වන්නට කැමැති මැරෙන්නට අකමැති සැප කැමැති දුකට අකමැති ඒ පුද්ගලයෙක් එනවා. එතකොට ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා මේ සර්පය 4 දෙනාව මනාකොට පෝෂණය කරන්නට. එතකොට ඒ පෝෂණය කිරීම ඔහුට පැවරුමක් විදිහට ලැබුණට පස්සේ ඒ සර්පයන් 4 දෙනාව දරුණු විස ඇති මේ සර්පයන් 4 දෙනාම කාලෙන් කාලයට නැගිටවන්නට ඒ වගේම කාලෙන් කාලයට නාවල පිරිසුදු කරන්නට කාලෙන් කාලයට ආහාර පාන ආදිය දීලා කෑම බීම ටික දෙන්නට ඒ වගේම නිදා ගන්නට අවශ්‍ය කාලයේදී ඒ දේ සිද්ධ කරන්නට සිද්ධ වෙනවා. යම් කිසි විදිහකින් එකක් හෝ එක සර්පයෙක් හෝ කිපීමක් සිද්ධ වුණොත් ඒ දරුණු විෂ තියෙන මේ සර්පයන්ගෙන් දෂ්ටනයේ හේතුවෙන් මේ පුරුෂයාට මරණයට පත්වෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඔබට පැවරෙන වගකීම තමයි මේ දරුණු විෂ ඇති මේ විසගෝර සර්පයන් 4 දෙනෙකුට පෝෂණය කරන්නට සිදුවීම පෝෂණය කරන්නටයි කියලා පැවරුමක් තියෙනවා. ඊට පස්සේ මේ පැවරුම ලැබුණට පස්සේ දරුණු විස ඇති සර්පය 4 දෙනෙකුට උපස්ථාන කරන්නට සලකන්නට කියලා මේ පැවරුම ලැබුණයින් පසුව මේ පුරුෂයා බියටපත් වෙලා මොකද කරන්නේ? මොකද සැප කැමති කෙනෙක්, නොගිලම් බව කැමති කෙනෙක්, දුකට අකමැති කෙනෙක්, ජීවත් වෙන්නට කැමති කෙනෙක්. ඒ නිසා සර්පය 4 දෙනාගේ පෝෂණය කර කර ඉඳීම භයානකයි. මොකද 4 දෙනෙක් ගැන බලා ගන්නවා කියන්නේ ලේසි නැහැ. එක්කෙනෙක් හෝ කිපීමක් ඇති වුණොත් විනාශයට පත්වන්නට සිද්ධ වෙනවා, මරණයට හෝ මරණ මාත්‍ර දුක්ඛයකට පත්වන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඔහු එහින්
එතනින් පැනලා යනවා. පැනලා යනකොට එයාට මේ කියනවා පුරුෂය ඔබට මේ සතුරු වදකයෝ 5 දෙනෙක් යම් තැනකදී දැක්කොත් එහෙම ඒ දැක්ක තැනදීම ඔබව මරණයටපත් කරනවා, දිවියෙන් තොර කරනවා. ඒ වගේම මේ ඔබ පසුපසින් මේ දිවියෙන් තොර කරන්නට බලාගෙන ඉන්න මේ වදකයෝ ටික පස්සෙන් පන්නගෙන එනවා. පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්නට කියලා කෙනෙක් මේ පුරුෂයාට කියනවා මේ කෙනාට. මේ කෙනා දැන් සර්පයන්ට බයයි තමයි පැනලා ආවේ. නමුත් දැන් වදකයෝ 5 දෙනෙකුගෙන් එන බය නිසා මෙයාට තවත් බයක් තියෙනවා. මොකද වදකයෝ 5 දෙනෙක් මෙයාගේ පසුපසින් පන්නනවා කියලත් පණිවිඩයක් ලැබෙනවා. එතකොට මේ හේතු කරගෙන ඒ කෙනා තවත් බයටපත් වෙලා තවත් තැනකට පලා යනවා. ඒ තැනකට පලා යනකොට තවත් එක්කෙනෙක් එයාට පණිවිඩයක් දෙනවා. එහෙම නැතිනම් පණිවිඩයක් ලැබෙනවා. එම්බා පුරුෂය චට්ටෝ අන්තචරෝ වදකෝ උක්කිත්තාසිකෝ කියලා මේ 6 වෙනි ඇතුළත හැසිරෙන තවත් වදකෙක් ඔබගේ මේ යම් තැනකදී ඔබ දැක්කොත් එතනදිම හිස හෝ සිඳිනවා. එහෙම නැතිනම් ඔබව මරණයට හෝ පත් කරනවායි කියලා ඔබ පසුපස්සෙන් එනවා කියලා තව 6 වෙනි වදකයෙක් පිළිබඳවත් ඇතුළත හැසිරෙන 6 වෙනි වදකයෙක් පිළිබඳවත් ඔහුට දැනගන්නට ලැබෙනවා. එතකොට දැන් සර්පය 4 දෙනාගෙනුත් බයටපත් වෙලා ඒ වගේම අර වදකයෝ 5 දෙනාගෙනුත් බයටපත් වෙලා ඇතුළත හැසිරෙන මහ දරුණු උන අනිකුත් ප්‍රධාන වදකයෙකුනුත් බයටපත් වෙලා මේ කෙනා පලා යනවා. මෙහෙම පලා යනකොට එයාට දකින්නට ලැබෙනවා එක්තරා හිස් ගයක්. මේ හිස් ගයකට මේ හිස් ගමකට එතකොට දකින්නට පුළුවන් වෙනවා මේ හිස් ගම කිසිම දෙයක් ඇත්තේ නැහැ. මේ හිස් ගම්මානේ යම් ගෙදරකට එයා පිවිසෙනවා නම් හිස් වූම ගේකට තමයි පිවිසෙන්නේ. යම් තැනකට බඳුනක් හරි භාජනයක් හරි ගන්නවා නම් හිස් වූවක්ම අතින් අල්ලනවා. කිසිවක්ම නැති ශුන්‍ය වූ හිස් වූම දෙයක් අල්ල ගන්නවා. ඉතින් මේ ශූන්‍ය ගාමයකට පිවිසිලා ඉන්න මේ කෙනාට කියනවා එම්බා පුරුෂය ඔබට මේ ගම් පහරන හොරු දැන් ඇවිල්ලා මේ ගම විනාශ කරලා දානවා. යමක් කරන්න පුළුවන් නම් ඔබ කරන්නට කියලා. මේ විදිහට ඒ කෙනාට ගම සතුරන්ගෙන් විනාශ වෙනවා කියලා කිව්වට පස්සේ ගම් පහරන හොරුන්ගෙන් විනාශ වෙනවා කියලා කිව්වට පස්සේ මෙයා එතනදු පැනලා යනවා. එතකොට මේ විදිහට පැනලා යනකොට එයා මහා ජලාශයක් දකිනවා. මේ ජලාශයේ දැන් එයා ඉන්න පැත්ත මෙතර සැක සහිතයි, බිය සහිතයි, ඊතර උවදුරු රහිතයි, බිය රහිතයි. ඒකෙන් ඊතර වුණොත් එහෙම උවදුරු හෝ බියට පත්වන්නට හෝ කාරණාවක් නැහැ, හේතුවක් නැහැ කියලා එයා දකිනවා. ඊට පස්සේ නමුත් එතන ඊතර වීම සඳහා නැවක් හරි ඔබ යෑමට හැයක් හරි මොකක්වත් ඇත්තේ නැහැ. ඊට පස්සේ මේ කෙනා කල්පනා කරනවා මේ මහා ජලාශයක් තියෙනවා. කොහොම හරි එහා පැත්තට යන්නටත් ඕනේ. මොකද මෙතර හිටියොත් එහෙම මරණය හෝ මරණ මාත්‍ර දුකකට පත්වන්නට පුළුවන්කමයි තියෙන්නේ. ඒ නිසා මම මේ කොහොම හරි එතරට යන්නට ඕනේ කියලා වටපිටාවේ තියෙන යම්ම දෙයක් දකිනවා නම් ඒ තනකොළ දර ආදී දේවල් රැස් කරගෙන පහුරක් බැඳගෙන අතින් පයින් වෑයම් කරමින් මේක ඊතර වෙනවා නම් හොඳයි කියලා කල්පනා කරලා මේකේනා අර විදිහටම පහුරක් හදාගෙන ඊතර වෙනවා. ඒ මෙතරින් ඊතරට පිටත් වෙලා යනවා. මෙහෙම සැපසේ යා ඊතර වීම කියන දේ सिद्ध කරලා ඊතර වූ තලයේ බැස සිටිනවා. බුදුරජාණන් වහන්සේ මේ උදාහරණ කතාව දේශනා කරලා මහණෙනි මම අරුත් හැඟවීම පිණිස තමයි මේ දේ කළේ. උපමා කෝමයා යම් භික්ඛවේ කතා අත්තස්ස විඤ්ඤාපනාය. මම මහණෙනි මේ උපමාවක් කළේ අර්ථය හැඟවීම පිණිසයි කියලා මේ උපමාව උපමේය සම්බන්ධය सिद्ध කරනවා. මහණෙනි මේ බලවත් තෙද ඇති දරුණු විෂ ඇති සතර ආශීර්විෂයෝ යනු පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන සතර මහා භූතයන්ට මේ නමක් කියලා. එතකොට මේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුවට
නමක් හැටියට තමයි සර්පය 4 දෙනාව උපමා කොට දක්වන්නේ. දැන් මේ සර්පය ගැන කිව්වේ කොහොමද? බොහොම ගෝර විෂ ඇති, දරුණු විෂ ඇති සර්පය 4 දෙනෙක්. මේ සර්පය 4 දෙනාව පෝෂණය කරන්නට ලැබෙන්නේ කාටද? බොහොම සැප කැමැති, මරණයට අකමැති, තමන්ගේ ජීවිතයේ දුක කියන දේ පිළිකුල් කරන කෙනෙකුට තමයි මේ සර්පය 4 දෙනාව පෝෂණය කරන්නට ලැබෙන්නේ. සතර මහා ධාතුව කියන තැනදී අපිට පොදුවේ සතර මහා ධාතුව පෝෂණය කරන දේ තමයි අපේ ජීවිතය තුළ අපි සිද්ධ කරන දේ. ප්‍රධාන ලෙසම අපේ මේ ආහාරයෙන් උපන් මේ කය පිළිබඳව මෙතනදී අර්ථ දැක්වීම සිද්ධ කරන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව උදාහරණ හැටියට දක්වන්නේ මහා භූතය කියන තැනින් දැක්වුවාම පොදුවේ හැම තැනකටම මේක ගලපන්නට පුළුවන්කම තියෙන නිසා. ඒ කියන්නේ අපි අසුරු කරන අපි අවට තියෙන ඕනම දෙයක් පිළිබඳවත් මහා භූතය හැටියට අපිට අර්ථ ගන්නවන්නට පුළුවන්. හුදු ඒක කායයකට පමණක් සීමා නොවන නිසා තමයි මහා භූතය කියලා කිව්වේ. මහා භූතයන්ගෙන් එක මහා භූත රූපයක් හෝ උත්සන්න වෙනවා නම් ඒ උත්සන්න වීම කියලා කියන්නේ රෝගයක්. එහෙම නැතිනම් විනාශයකට එක්ක මරණය හෝ මරණ මාතෘ දුකකටපත් වෙන්නට තියෙන දෙයක්. බාහිර රූපයක උනත් වෙනස් වීම විපරිණාම වීම කියන දේ අපිට ජීවිතේට දුක කියන දේ ගෙනල්ලා දෙන්නට පුළුවන් දෙයක්. ඒ සර්පය 4 දෙනාව පෝෂණය කරනවායි කියලා කියන්නේ අපිට තමන් කරගත්ත කය අද දවසේදී පෝෂණය කරන දේ සිද්ධ කරන්නට වෙනවා. ඒකට නැගිටන්නට ඕනේ. ඒ වගේම කන්න බොන්න දෙන්න ඕනේ. පිරිසුදු කිරීම සිද්ධ කරන්නට ඕනේ. කොච්චර අපි අද දවසේදී සත්කාර සම්මාන කරනවද කයකට? කය විතරක් නෙමෙයි. අපි අවට ඉන්න අපි කැමතියි කියලා ගත්ත හොඳයි කියලා ගත්ත වස්තු වලට ඒ වගේම අපි හොඳයි කියලා ඇලෙන අපි හොඳයි කියලා කල්පනා කරන දූ දරුවෝ හිත මිතුරු නෑදෑයෝ අම්මා තාත්තා මේ හැම දෙයක් කෙරෙහිම අපිට තියෙන දැක්ම තමයි ওই දැක්ම. ඒ දැක්ම තුළ ඉඳලා ඒ දේවල් විනාශ වෙලා යනවට අකමැති, ඒ දේවල් නැති වෙලා යනවට අකමැති අපි ඒ දේවල් රැක ගැනීම සඳහා කටයුතු කරනවා. ඉතින් ඒ දේවල් පෝෂණය කරන්නට ඕනේ. ඒ දේවල් රකින්නට අවශ්‍යයි. ඒ දේවල් අපිට අවශ්‍ය විදිහට තබා ගැනීම සඳහා අපි ලෝකයේ තුල කටයුතු කරනවා. ඒක තමයි කෙනෙකු සතු මූලිකම ජීවිතයේ තියෙන පළවෙනිම අදියර. ඒ වගේම මිදෙන කෙනෙකුට පළවෙනියටම මිදෙන්නට තියෙන දේත් ඒක. මහා භූතයට උපස්ථාන කරනවා කියලා කියන්නේ සර්පය 4 දෙනෙකුට උපස්ථාන කරනවා වගේ දෙයක්. සර්පය 4 දෙනෙකුට උපස්ථාන කරනවා වගේ දෙයක් කියලා කියන්නේ දැන් මේ සර්පය 4 දෙනාගෙන් අපි මිදෙන්නට ඕනේ. සර්පය 4 දෙනාගෙන් මිදෙන්නට ඕනේ. නමුත් අපේ ජීවිතයේ අද සර්පය 4 දෙනාට උපස්ථාන කරන මට්ටමක තමයි තියෙන්නේ. අපේ ජීවිතයේ අපි යහපත කැමති, සැප කැමති බව තමයි හැම මොහොතකම තියෙන්නේ. ඒ සැප යහපත කැමති බව නිසාම අපි හැම වෙලාවකදීම උත්සාහවත් වෙනවා ඒ යහපත් බව, ඒ සැපවත් බව අපේ ජීවිතය තුළ උපදවා ගන්න. ඒ දේවල් අපි දකින්නේ මහා භූත රූපේ පැත්තේ. ඒ නිසා මහා භූත රූපය අපිට අවශ්‍ය විදිහට පවත්වා ගැනීම සඳහා අපිට ඕන විදිහට පිහිටුවා ගැනීම සඳහා අපි උත්සාහවත් වෙනවා. ඒ මහා භූතයයි කියන එක නොකිය අපි ඒකට දරුවා, ගෙවල් දොරවල්, යාන වාහන, අම්මා තාත්තා, නෑදෑ හිත මිත්‍රයෝය කියලා අපිට සංකල්පමය වශයෙන් හැසිරෙන්නට පුළුවන්. නමුත් යථාර්ථය තමයි ඒ හැමදේම ගොඩනැගිලා තියෙන්නේ සතර මහා ධාතුව මත කියන එක. ඒ සතර මහා ධාතුව මත අපි පිහිටෝගත්ත වැරදි සහගත සංකල්පනාව නිසා අද අපේ ජීවිතය මේ විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසාම තමයි සැප හොයාගෙන යන සත්වයාට දුක කියන දේ උරුම වෙන්නේ. ලෙඩ නොවීම කියන දේ කැමැති, ලෙඩ නොවීම කියන දේ ලබා ගැනීම සඳහා
උත්සාහවත් වෙන කෙනෙකුට ලෙඩවීම කියන දුක උරුම වෙන්නේ. ලෝකයේ Tamanට කැමති විදිහට පවත්වන්නට යන කෙනෙකුට කැමති විදිහට නොපැවැත්වීමේ දුක කියන දේ උරුම වෙන්නේ මෙන්න මේ මහා භූත රූපය Tamanට අවශ්‍ය විදිහට පවත්වන්නට පුළුවන් කමක් නැති නිසාම. කවදාවත් මේ සර්පය හතර දෙනා තෘප්තිමත් කොට තබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ හින්දා සර්පය හතර දෙනාව පෝෂණය කිරීම පිළිබඳව අපි කල්පනා කරන්නට ඕනේ. ඉස්සෙල්ලාම බයක් ඇති වෙන්නේ සර්පය හතර දෙනාගෙන්. කෙනෙක් පැනලා යන්න පටන් ගන්නෙ සර්පය හතර දෙනා පිළිබඳව දැක්කට පස්සේ. අන්න ඒකට කියනවා ආදීනවේ දකින්න කියලා. සර්පය හතර දෙනාගේ ආදීනවේ නොදකින තාක් මහා භූත රූපය අපි පෝෂණය කරනවා. මේ මහා භූත රූපය බිඳිනකොට ජීවිතේට දුක එනවා කියන පැත්තෙන් කෙනෙක් දකින්න නැත්නම් දුක හැදෙන පිළිවෙත පිළිබඳව Tamanට අවබෝධයක් නැත්නම් ඒ කෙනා හැමදාම පින්නතුනේ දුක නැති කිරීම පිණිස බාහිර ලෝකයට නැඹුරු වූ මනසක් ඇතුව ජීවත් වෙන කෙනෙක්. ඒ කෙනා උත්සාහවත් වෙන්නේ තවදුරටත් සතර මහා ධාතුව වෙනස් කරලා කොහොම හරි මොන විදිහෙන් හරි දුක නැතිව ජීවත් වෙන්නට. හැබැයි අපිට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉස්සෙල්ලම අතහරින්නට තැනක්. ඒ තමයි සතර මහා ධාතුව අතහරින්න. එහෙම නැතිනම් සර්පය හතර දෙනාව පෝෂණය කරන සර්පය හතර දෙනාගෙන් බයටපත් වෙලා ඔබ සර්පය හතර දෙනාගෙන් දුවන්නට ඕනේ. එතනින් අයින් වෙන්නට ඕනේ. මොකද අපි සැප කැමති අය. ඒ නිසා දුක අකමැති අය, දුක පිළිකෙව් කරන සැප බලාපොරොත්තු වෙන කෙනෙක් අර දුක් සහිත වුණ මට්ටමක රැඳී සිටින්නට කැමති වෙන්නේ නැහැ. එහෙනම් දුක කියන දේ අපිට පෙන්වන්නට වෙනවා මහා භූත රූපේ පැවැත්මම දුකක්. ඒකෙන් කියන්නේ ඔබට කන්නේ බොන්නේ නැතුව ඒ පැවැත්ම අයින් කරන්න, ගෙවල් දොරවල් වල ඉන්න එපා කියන දේ නෙමෙයි. සර්පය හතර දෙනාට උපස්ථාන කිරීම කරන්නේ කොතකින්ද කියන එක ගැන අපි දැනගන්නට ඕනේ. සර්පය හතර දෙනාට උපස්ථාන කිරීම කියලා කියන්නේ ලෝකේ සැපසහගත වේදනාව, එහෙම නැතිනම් අපි කැමති වෙන දේ යහපත කැමති බව අපි මහා භූත රූපේ පැත්තෙන් දකිනවා නම්, ඒ පැත්තේ මානසිකාරය තුල අපි වාසය කරනවා නම් පිනතුනේ ඒක තමයි අපි රූපයේ සැප කැමති බව. ඒ රූපයේහි සැප කැමති බව නොවිය යුතු දෙයක්. අපි සැප වේදනාව ගවේෂණය කිරීම පිණිස අපිට රූපය, මිහිරි ශබ්දය, හොඳ ගඳ සුවඳ, රසයන්, ඒ වගේම ස්පර්ශයන් අපිට අවශ්‍ය වෙනවා. ඒ අපි කැමති කියලා අපි වෙන් කරගත්ත රාමුවක් තියෙනවා. ඒ වෙන් කරගත්ත රාමුව ඇතුළෙම දෙයක් හොයාගත්තොත් තමයි අපිට ඒක විඳින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ මේ වින්දනය කියන දේ හැමදාම මානසික සංකල්පමය වශයෙන් ඇති කරගත්ත දෙයක් කියලා. අන්න ඒ නිසා අපි හැමදාම ඒ විඳීම කියන දේ පවත්වා ගැනීම සඳහා මහා භූත රූපේ කෙරෙහි නැමිලා මහා භූත රූපයකට උපස්ථාන කරනවා, මහා භූත රූපේ පසුපස යනවා. එහෙනම් අපි ඉස්සෙල්ලම මහා භූතය අතහරින්නට ඕනේ. මහා භූතය අතහරිනවා කියන එක අපිට මහා භූත වලින් හැදුණු කයක් තියාගෙන කරන්නට පුළුවන් දෙයක් නෙමෙයිනේ. කය අතහරිනවා කියන තැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙනම් මානසිකව ඇති කරගන්න විමුක්තිය පිළිබඳව දෙයක් මේ කතා කරන්නේ. තමන්ගේ පැත්තේ ඇති කරගත්ත සංකල්පනාව බාහිර වස්තුවට පතිත කරලා ලෝකයේ විඳින මානසික මට්ටමින් එයා ඈත් වෙනවා. අන්න ඒකට තමයි සර්පය හතර දෙනාගෙන් බයටපත් වෙලා එතනින් පලා යනවා කියලා කියන්නේ. එයා දකිනවා මේක ලෝකෙ පැත්තට දැම්මොත් ලෝකෙ පැත්තට දැමීමෙන් එන වෙනස මොකද්ද කියලා. එයා දන්නවා ඊට පස්සේ ඒ ලෝකේ රැකීම සඳහා එයාට කොච්චර උත්සාහවත් වෙන්න වෙනවද. හැබැයි ලෝකේ කොච්චර උත්සාහවත් වුණත් පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, ආයෝ ධාතුව අපිට ඕන විදිහට පවත්ව ගන්න පුළුවන් කමක් නැහැ. ඒක වෙනස් වෙනකොට වෙනස් වෙනවා. එතකොට අපි කියනවා කෙනෙක් ලෙඩ වුණා, කෙනෙක් මැරුණා. අපිට ජීවිතේ ගොඩක් දේවල් උරුම කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ හින්දා අපිට මෙහෙම මහා භූත රූපයේ තුල පැවැත්මක් අරගෙන යන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පැවැත්ම වැරදි. සර්පය හතර දෙනා නිසා ඔබට මෙහෙම දුකක් එන්නට පුළුවන් කියන එක. සර්පය හතර දෙනා නිසා සර්පය ගෝර විස ඇති අය බවට අපි දැක්කොත් අන්න එතකොට තමයි සර්පය හතර පෝෂණය කිරීම පිළිබඳව බයක් අපිට ඇති වෙන්නේ. පලා යෑමට සිතක් ඇති වෙන්නේ. ඒ හින්දා අපිට මූලිකවම ධර්ම මාර්ගයේ යන කෙනෙකුට ඇති වෙන්නට ඕනේ සර්පයන් පෝෂණය කිරීම සඳහා ඇතිවන බීතිකාව.
ඒ කියන්නේ අපි බයටපත් වෙන්නට ඕනේ කියන දේ නෙමෙයි. කාමයේ පිළිබඳව ඇති කරගත්ත ආදීනවයක් අපිට තියෙන්නට ඕනේ. කාමයේ බාහිර වස්තුවට පතිත කරලා මහා භූත රූපය කාම වස්තුවක් බවට පත් කරගෙන ඉන්න දේ නිසා ජීවිතේ හැමදාම දුක කියන දේ උරුම වෙනවා. ඒක මේ ජීවිතයේ එන දුකක් විතරක් නෙමෙයි සම්ප්‍රායික වශයෙන් සසරට අරගෙන ගිහිල්ලා දුක දෙන්නට හේතු වෙන දෙයක්. අපිට මේ දුක පිළිබඳව ඒ විදිහට දැක්මක් තියෙන්නට අවශ්‍යයි. ඒ දුක පිළිබඳව ඒ දැක්ම තිබුණොත් තමයි අපිට ජීවිතේ එතන යම්කිසි දෙයක් තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. අපිට ඒ දෙකක් හැටියට වෙන් කර ගන්නකොට ඒ කියන්නේ අර දැක්මක් විදිහට තමන්ගේ පැත්තට නැඹුරු වෙලා මහා භූතයේ පැත්තට තමන්ගේ කෙලෙස් සහිත බව පතිත නොකර ඉන්න උත්සාහවත් වෙනවා නම් අන්න ඒ කෙනා මහා භූතයේ බයටපත් වෙලා එහෙම නැත්නම් සර්පය 4 දෙනාගෙන් බයටපත් වෙලා එයා දුවන කෙනෙක්. මහා භූත රූපේ ආදීනවේ දැකලා එයා නිබ්බිදාවක් හොයාගෙන යන කෙනෙක්. නිස්සරණයක් හොයාගෙන යන කෙනෙක් කියලා කියනවා. ඒ විදිහට හොයාගෙන යන ඒ කෙනාට තමයි මේ පසමිතුරු වදකියෝ 5 දෙනෙක් හම්බ වෙන්නේ. ඒ වදකියෝ 5 දෙනා නිකම් එන අය නෙමෙයි. ඒ වදකියෝ 5 දෙනා හම්බුනොත් ඝාතනය කරන අදහසින් හම්බුනොත් මරලා දාන අදහසින් එන අය. ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ පසමිතුරු වදකයෝයි කියලා කිව්වේ පංචන්නන්තේ උපාදානස්කන්ධානං අදිවචනං. එතකොට ඒ පංච උපාදානස්කන්ධය සඳහා අදිවචනයක් තමයි මේ වදකයෝ 5 දෙනා කියලා කිව්වේ. පස් වදකයන් පංච උපාදානස්කන්ධයට උදාහරණ කොට දක්වනවා. මොකද පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන තැනින් කතා කරන්නේ පංච උපාදානස්කන්ධේම දුකයි කියන තැන. පංච උපාදානස්කන්ධය දුකයි කියලා කියන්නේ අපිට ජීවිතේ පංච උපාදානස්කන්ධ ධර්මයේ තමයි හැමදාම දුක කියන දේ උරුම කරන්නට හේතු වෙන දේ. යම්ම දුකක් විඳිනවා නම් ඒ දුකට හේතුව තමයි පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය දුකක් ලෙස අර්ථ ගන්නවන්නේ දුක් වේදනාවට විතරක් පොදුව නෙමෙයි. ඒක සැප වේදනාවටත් හැම තැනකටම පොදුව තමයි පංච උපාදානස්කන්ධයේ දුකක් හැටියට අර්ථ දක්වන්නේ. ඒ පංච උපාදානස්කන්ධ දුක කියන එක අපිට සත්පුද්ගල භාවය මත ඇති කරගන්න දුකක්. අපි මීට පෙර කතා කරලා තියෙනවා ස්කන්ධ සහ පංච උපාදානස්කන්ධ කියන්නේ කුමක්ද කියලා. පංච උපාදානස්කන්ධයයි කියනකොට අපි කිව්ව ආශ්‍රව සහ උපාදානයෙන් අරමුණු කරන නිසා ඇසුරු කරන්නට හිත නිසා පංච උපාදානස්කන්ධයයි කියනවා. ඒ කියන්නේ විපාක ධර්මතා ටිකක් සහ කර්ම වශයෙන් කෙලෙස් වශයෙන් හැසිරෙන ටිකකුත් එකතු කරලා මේ සියල්ලම තමයි පංච උපාදානස්කන්ධයයි කියන තැනින් සංග්‍රහ කරන්නේ. ඒක අනිවාර්යයෙන්ම අපි සත්පුද්ගල භාවයෙන් පිළිගන්නවම තමයි. පංච උපාදානස්කන්ධයක සැකස්ම සතුරු වදකයෝ 5 දෙනෙකුගේ සැකස්මක්. ඒ සතුරු වදකයෝ 5 දෙනාගේ සැකස්ම අහු වුණොත් සීසච්ඡේදනය කරනවා. අහුනොත් බෙල්ල කපනවා. එහෙම නැතිනම් මරණයට හෝ මරණ මාත්‍ර දුකකටපත් කරනවා. පංච උපාදානස්කන්ධයේ ස්වභාවය ඒකයි. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධ ටිකක් සහ කෙලෙස් කර්ම ටිකක් කියන මේ සියල්ලම පංච උපාදානස්කන්ධය. ඒ ස්කන්ධ ටික පංච උපාදානස්කන්ධයයි කියන නමින්ම හඳුන්වන්නේ අර ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයෙන් ඇසුරු කරන බව නිසාමයි. ආශ්‍රවයන්ගෙන් සහ උපාදානයෙන් ඇසුරු කරන ඒ ලක්ෂණය තියෙනකොට ඒ හැම දෙයක්ම දුක උපද්දන්නට සත්වපුද්ගල බවක් උපද්දලා ඒ සත්වයට පුද්ගලයාට දුක ගෙනල්ලා දෙන්න පුළුවන් වපසරිය වටපිටාව නිර්මාණය කරනවා. ඒ හින්දා තමයි මරණය හෝ මරණ මාත්‍ර දුකකටපත් කරනවා කියලා කිව්වේ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධ ධර්මයෝ පුද්ගලයා අනුව
රූප මට්ටමින් හෝ වේදනා මට්ටමින් හෝ සංඥා මට්ටමින් සංස්කාර මට්ටමින් විඥාන මට්ටමින් හෝ ඇලීම කියන දේ බැඳීම කියන දේ පුද්ගල බව කියන දේ නිර්මාණය කරනවා. ඒ නිර්මාණය පවත්වන්නේ කියන්නේ ඇලෙනකම සහ බැඳෙනකම කියන උපාදානය සහ ආශ්‍රව ටිකකට අයිති කාරණය පවත්වන්නේ විපාක සම්තතියක් මත වන්නට පුළුවන්. හැබැයි ඒ ඔක්කොම පොදුවේ දුක උපද්දන්නට හේතුවක් වෙලා තියෙනවා. අයිසින් ටිකත් කේක් ටික මත තමයි අයිසින් ටික තියෙන්නේ. ඒ කේක් එක මත තියෙන අයිසින් ටික සියල්ලම පොදුවේ අයිසින් කේක් එකක් බවට පත් වෙන්න ඒ ඔක්කොම වැය වෙලා තියෙනවා. ඒ වගේ තමයි උපාදානය සහ පංච උපාදානස්කන්ධය කියනකොට ඒ පංච උපාදානස්කන්ධය ආශ්‍රවයන්ට උපාදානයට පත්වන්නට හිත ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසාම තමයි ඒව උපාදානස්කන්ධයයි කියලා කියන්නේ. උපාදානස්කන්ධය තියෙනකොට උපාදානස්කන්ධය පිළිබඳව උපාදානය ඇති කරගන්නේ නැහැ කියලා කියනවා නම් ආශ්‍රව ඇති කරගන්නේ නැහැ කියලා කියනවා නම් ඒක නොවන දෙයක්. එයා ඇති කරගන්නවම තමයි. ඒ නිසා තමයි පොදුවේ පංච උපාදානස්කන්ධය කියන එක සතුරු වදකයෝ 5 දෙනෙක් කියලා කියන්නේ. ඒ සතුරු වදකයෝ 5 දෙනා ASCII මිතුරෝ ඉන්න බෑනේ. සතුරුම තමයි. ඒ හින්දා පංච උපාදානස්කන්ධය කියන එක විපාකද කර්මද කියන එක පොදුවේ කතා කරන්නේ නැතුව දුකම තමයි. ඒක දුක ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන පුද්ගලයෙකුට ඇතිවන කෙනකෙනා විඳින දුක ඇති කරන්නට හේතුුනේ විපාක ටිකත් ඒ වගේම කර්ම කෙලස් ටිකත් කියන මේ ඔක්කොම ටික එකතු කරලා තමයි පංච උපාදානස්කන්ධය කියන තැන ඇතුළත් කරලා කතා කරන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා කියන්නේ හේතු නිසා. එතකොට මේ පංච උපාදානස්කන්ධයම පොදු දුකක් ලෙස අපිට හම්බෙනකොට ඒක ජීවිතේ යහපතක් කරන්නක් නෙමෙයි කියලා දකිනකොට ඒ සතුරු වදකියෝ 5 දෙනාගේ දැක්ම අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ මේක සතුරු වදකියෝ 5 දෙනෙක් වගේ කියලා. නැවත නැවත උපාදානස්කන්ධයේ සැකස්ම සිද්ධ වෙනවා කියලා කියන්නේ උපාදානයේ සහ ආශ්‍රව ටික අපි ළඟ තියෙන නිසා. ඒ ආශ්‍රව සහ උපාදානයේ අපි ළඟ තියෙනවා නම් ඒ හැම මොහොතකම පංච උපාදානස්කන්ධයයි කියන ගණේට තමයි විපාකද කර්මද කෙලෙස්ද ඔක්කොම ටික ගිහිල්ලා තියෙන්නේ. ඒ සියලුම ධර්මයන් දුකක් හැටියට බයක් හැටියට දකින්න කෙනා තමයි එතන අතහැරලා යන්නට පෙළඹෙන්නේ. ඒකට දැන් අපිට කාරණා දෙකක් අපි දැක්කා. පළවෙනි කාරණාව තමයි සතර මහා ධාතුව. දෙවෙනි කාරණාව තමයි පංච උපාදානස්කන්ධ ධර්මය. ඉස්සෙල්ලාම කෙනෙකුට කලකිරීම ඇති කරගන්නට වෙන්නේ තමන්ගේ ජීවිතයේ පැවැත්ම තුල. තමන්ගේ ජීවිතයේ පැවැත්ම තුල කියලා කිව්වේ සතර මහා ධාතු කියන තැන සර්පය 4 දෙනාගේ කලකිරීම කියන දේ තමයි පැනලා යන්නට හේතු වෙන දේ. ඒකේ යනකොට හම්බෙන දෙයක් තමයි සතුරු වදකියෝ 5 දෙනා කියලා කියන්නේ. ඒ වගේ මේ ප්‍රතිපදාව ඉස්සෙල්ලම පටන් ගන්නට තියෙන්නේ නිබ්බිදාවක් තියෙන කෙනෙකුට. ඒ කියන්නේ කෙනෙකුට තියෙන්නට ඕනේ මේ ශාසනයේ කලකිරීමක්. කලකිරීම කියලා කියන්නේ අනාර්ය කලකිරීම නෙමෙයි. ආර්ය කලකිරීමක් තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ආර්ය කලකිරීම හැම වෙලාවකදීම උපදින්නේ ප්‍රඥාව සමග. ඒක තියෙන දෙයක් පිළිබඳව කලකිරීමක් නෙමෙයි. ඒක ලෝකේ කෙලෙස් කර්ම මිශ්‍ර කරගෙන ලෝකයා දුක් විඳීම පිළිබඳව ඇති කරගත්ත කලකිරීමක්. ඒක ප්‍රඥාවෙන් ඇති කරගන්න කලකිරීමක්. ඒ හින්දා ඒ කෙනාට ඉස්සෙල්ලාම ලෝකේ දුක තමයි පේන්නේ. ඉපදීම, ලෙඩවීම, මරණය, මහලු බව මේ දේවල් තුල තියෙන දුක. තිරිසංගත ලෝකවල ඉපදීම, සතර අපායේ ඉපදීම අපි කියන්න පුළුවන් මනුස්ස ලෝකෙ ඉපදීම හොඳයි, දිව්‍ය ලෝකෙ ඉපදීම හොඳයි. ඉපදීම එහෙම වුණොත් සැප ඉපදීමුත් ලෝකෙ තියනවා නේද කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. හැබැයි ඒ ඉපදීම කියන දේ අපිට කවදාවත් සැපේ ඉපදීමක් බවට පත් වෙන්නේ නැහැ. මොකද ඉපදුණු කෙනාට දුක කියන දේ ඒකාන්ත උරුම වූ වස්තුවක් වෙනවා. උරුම කරගත්ත දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒ ඉපදීම ඒ සත්වයින්ගේ පුද්ගලයෙකුගේ වෙනකොට ඒ ඉපදීම කියන දේ කෙනෙක්
පුද්ගලයෙකුගේ ඉපදීම වෙලා දුක් විඳින්න පුළුවන් මට්ටමක පාතු භාවය නැතිනම් පහළ වීම වෙනකොට පින්නතුනේ අපිට ඒ දුක් විඳින්න පුළුවන් මාව නිර්මාණය වෙලා තව කෙනෙකු නිර්මාණය වෙලා ඒ හින්දා අපි යම් ව්‍යාධි දුකක් ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයක් විඳිනවා නම් ඒ හැම දෙයකටම මුල තමයි ඉපදීම කියන දේ. ඉපදීම ළඟ ඉඳලම දුක තමයි. ඒ ඉපදීම ළඟ ඉඳලම දුකක් වුණ දේ සසරේ කොච්චර තැන්වලට අපි ඉපදෙන්නට පුළුවන්කම තියනවද? ඔබට අද දුක්ඛිත ආත්ම භාව දකින්න පුළුවන් නම් ලෝකෙ තුල එදිනෙදා ආහාරයක් හොයාගන්නට බැරුව පොළවේ පස් කන ආත්ම භාව දැක්කොත් මිනිස්සු වෙලා ඉපදිලත් ඒ හැම දෙයක්ම ඉපදීම නිසා ලැබෙන දුක. අපි ඒ දුක නැති කරලා නැහැ. ඒ හින්දා ඉපදීම කියන දේ අද සිද්ධ කළත් ඒ දුකටත් උරුමකම් කියන කර්ම කෙලස් ටිකක් අපි අදත් රැස් කරනවා. එහෙනම් දුක කියන දේ ජීවිතේ හැම තැනකම එයාට පේනවා. එයාට ලෝකේ පැවැත්ම කියන එක ඇතුලේ සැනසීම නැහැ කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ආස්වාදයක් නැහැ කියන එක නෙමෙයි. එයා ආස්වාදයේ දකිනවා. ලෝකේ හොඳයි යහපත් කියලා ලෝකයා කතා කරන ලස්සනයි කියන තැන, ඒ වගේම හොඳයි කියලා හිතන තැන ඒක නොදකින්නව නෙමෙයි. ඒක දකින්නවා. හැබැයි ඒක දකින්නට එයාට පේනවා ආස්වාදයේ ටිකයි නමුත් ආදීනවේ බොහොම වැඩි. අපිට දකින්නකොට ඇතිවෙන ආස්වාදය කියන එක චේතනා මාත්‍රිකව ඇතිවෙන ආස්වාදයක්. හැබැයි ඒ නිසා එන ආදීනවය ඒක වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට ඒක නැති වෙන්න යනකොට ඒ වගේම ඒ ගැන හිතමින් දුක් වෙන්නට යනකොට අපිට ඇතිවෙන ආදීනවේ මහ විශාලයි. ඒකට තණ්හා කිරීම නිසා සසරේ ඉඳලා විඳින්න වෙන දෙක පැත්ත ආදීනවේ බොහොම වැඩි කියලා එයා දකිනවා. ඒක ඉස්සෙල්ලාම දකින දෙයක් තමයි මෙන්න මේ ආදීනවේ කියන එක. ඒ විදිහට ආදීනවේ දකිනකොට කෙනකෙනාට දකින්න පුළුවන්කම තියනවා ජීවිතේ කලකිරීම කියන ආර්ය කලකිරීම කියන පැත්තට ආදීනවේ ප්‍රකට වීමෙන් අන්නේ ආදීනවේ ප්‍රකට වෙනකොට ඒ ආදීනවේ ප්‍රකට කරගන්නේ ප්‍රඥාවෙන්. ඒකයි අපි කලකිරීම කියන එක ප්‍රඥාවෙන් උපදින දෙයක් කියලා කිව්වේ. එයාට කලකිරීම උපදින්නේ බාහිර තියෙන වස්තු ගැන නෙමෙයි, දරුවා ගැන නෙමෙයි, දෙමව්පියෝ ගැන නෙමෙයි, ගෙවල් දොරවල් යාන වාහන ගැන නෙමෙයි එයාට කලකිරීම ඇති වෙන්නේ. එයාට කලකිරීම ඇති වෙන්නේ මේ දේවල් උපාදානය කරගන්න, මේ දේවල් කර්ම සහ කෙලෙස් ටිකකින් අල්ලගන්න, ග්‍රහණය කරගන්න තමන්ගේ මානසික පැත්ත ගැන තමයි එයාට ඒ කලකිරීම ඇති වෙන්නේ. දුක උපදින්නේ බාහිර නෙමෙයි ආධ්‍යාත්මික පැත්තෙන්. ආධ්‍යාත්මික හේතු ටිකක් නිසා තමයි මේ දුකේ පැවැත්ම සිද්ධ වෙන්නේ. හට ගැනීමත් පැවැත්මත් කියන දේ සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ කෙලෙස්ය ගැන යාට කලකිරීමක් ඇති වෙනවා. ඒ කෙලෙස්ය ගැන කලකිරීමක් ඇති වෙනකොට එයා දුක නැති කිරීම පිණිස ඉස්සෙල්ලම උත්සාහවත් වෙන්නේ බාහිරට නැඹුරු වීම නෙමෙයි, ආධ්‍යාත්මිකව දුක හදාගන්න පැත්ත නැති කරන්න. එයා දන්නවා ලෙඩ නොවි ඉඳීම නෙමෙයි කරන්න පුළුවන් හොඳම දේ කියලා. එයා දන්නවා ලෙඩ නොවි ඉඳීමට වඩා වැඩි දෙයක් තියෙනවා කරන්න. ඒ තමයි ලෙඩ වෙන කය මම මගේ කියලා පුද්ගලයෙකුගේ කරගන්න මානසික මට්ටම නැති කරගන්නට ඕන කියලා. ඒක නැති කරගත්තේ නැත්තම් මම ලෙඩ වෙනවා කියන එක අනිවාර්යයෙන්ම උරුම කරගන්නට වෙන දෙයක් කියන එක Tamanට පේනවා. මොකද ලෙඩවීම කියන දේ, මරණය කියන දේ මිනිස්සුන්ට මනුෂ්‍යත්වය අමතක කරන මට්ටමට යනකම් වැඩි වෙන දෙයක් නේ. අපි පහුගිය කාලේ අපේ රට තුලත් ලෝකෙ බොහෝ තැන්වල සමහර විට බොහෝ සිදුවීම් අපිට දකින්නට ලැබුණා. Tamanට රෝගයක් වැළඳෙයි කියලා හෝ ඒ ඇති වුණ බිය මත ඒ ගත්ත ක්‍රියාමාර්ග දිහා බලනකොට ලෝකයාගේ බියවීම කියන දේ බහුල වශයෙන්ම ඇති වෙන්නේ ආත්ම බිය. ඒ වගේම තමන්ගේ අය කියන එකත් එක්ක ඇති වෙන බිය. ඒ සඳහා වුන් ගන්නට පුළුවන් උපරිම උපක්‍රම, උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. සමහර වෙලාවට යහපත අයහපත තෝරන්න නැතුව ඒ බඳු උපක්‍රම ගන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි ලෝකයෙන් ලෙඩ හොඳ කරගන්න ක්‍රමේ විතරක් දකින මානසික මට්ටමක සැකස්ම. හැබැයි මේ ශාසනයට පිවිසෙන කෙනෙක් මුලින්ම එයා දකින දේ තමයි කවදාවත් ලෙඩ නොවි ඉන්න පුළුවන් කමක් නැහැ. කවදාවත් නොමැරි ඉන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ලෙඩ වෙන කය මම මගේ කරගත්තට පස්සේ, ලෙඩ වෙන රූපය මම මගේ කරගත්තට පස්සේ එහෙ වෙනස් වෙනකොටත් මෙහෙ වෙනස් වෙනකොටත් මගේ ලෙඩවීම සහ මගේ අයගේ ලෙඩවීම කියන එක මත මට දුක විඳින්න සිද්ධ වෙනවා.
එහෙනම් දුක නැති කරන්නට ඕනේ නම් මේක උපාදාන වශයෙන් අල්ලගත්ත කම ඉස්සෙල්ලා අයින් කරන්නට ඕනේ. ඒක අයින් කරන්නට නම් මහා භූත රූපයේ පැත්තට තමන්ගේ හිත පැත්තේ ඇති කරගත්ත කර්ම කෙලස් ටික පතිත කරන කම නතර කරන්නට ඕනේ. එයා උත්සාහවත් වෙන්නේ අන්න ඒ ගමන් මග යන්නට. එයාට ඒ ගමන් මග ඉස්සෙල්ලාම ජීවිතේ මහා භූතයෙන් අයින් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි එයාට හිත සියුම් වෙනකොට ස්කන්ධයන් පිළිබඳව අවබෝධයක් එයාට ඇති වෙනවා. ඒ ස්කන්ධ ධර්මයන් පිළිබඳව අවබෝධයක් ඇති වෙනකොට එයාට පේනවා පංච උපාදානස්කන්ධයමයි මේ දුකට හේතුව. පංච උපාදානස්කන්ධයක පැවැත්ම නිසා, ඒ කියන්නේ රූපේ විතරක් නෙමෙයි නාම ධර්මතා ටිකකුත් හේතු කරගෙන තමයි මේ කර්ම කෙලස් ටිකක පැවැත්ම මත මේ ඔක්කොම උපාදාන කරලා ග්‍රහණය කරලා තියෙන්නේ. එහෙනම් දුක නැති කරන්නට නම් මට මේ නාම රූප කියන ධර්මතා දෙකෙන් මිදෙන්නට ඕනේ. එහෙම නැතිනම් මේ පංච උපාදානස්කන්ධයෙන්ම මිදෙන්නට ඕනේ. එයා උත්සාහවත් වෙනවා පංච උපාදානස්කන්ධයෙන් මිදෙන්නට. ඒකට තමයි අපි සතුරු වදකයෝ ටිකත් අයින් කරලා දාලා සතුරු වදකයන්ගෙනුත් ඉවත් වෙලා දුවන්නට එයා උත්සාහවත් වෙන්නේ. ඒ විදිහට මේ සතුරු වදකයෝ ටිකකිනුත් ඉවත් වෙලා නැතිනම් වදකයෝ 5 දෙනාගෙනුත් අයින් වෙලා දුවනකොට එයාට හම්බෙනවා 6 වෙනි අන්තරචර වුණ නැතිනම් ඇතුළත හැසිරෙන වදකයා හම්බෙනවා. එතකොට මේ ඇතුළත හැසිරෙන ඔසවාගත් කඩුවක් තියාගෙන ඉන්න කඩුව පල්ලෙහාට දාන්න බෙල්ල කපන්නමයි කියලා බලාගෙන ඉන්න ඔසවාගත් කඩුවක් ඇති අර කඩුවක් ඔසවගෙන ඉන්න ඒ කෙනාව වදකයා 6 වෙනි වදකයාව දැනගන්නට ලැබෙනවා. 6 වෙනි වදකයා කියලා කියන්නේ මොකද්ද? නන්දි රාගස්සේතං අදිවචනං නන්දි රාගයේ තමයි 6 වෙනි වදකයා කියලා කියන්නේ. එතකොට නන්දි රාගය කියලා කියන්නේ නන්දිය කියලා කියන්නේ කැමැත්තට කියන නමක්. රාගය කියන එකත් ඇලීමට රංජනයට කියන නමක්. එතකොට ඒ නන්දිය සහ රාගය නන්දි රාගයයි කියලා කියනවා. ඇලීම සහ බැඳීම කියන විදිහට අපිට සරල ලෙසම කතා කරන්නට පුළුවන් නන්දි රාගයේ අර්ථ ගන්නන්නට ගියොත්. එතකොට මේ නන්දි රාගයේහි ස්වභාවය සතුටු වෙනකම සහ ඇලෙනකම නැතිනම් බැඳෙනකම. එතකොට මේ සතුටු වෙනකම සහ බැඳෙනකම කියන මේ නන්දනය සහ රාගය නන්දි රාගය කියන දෙහි ස්වභාවය තමයි අර එකක්වත් නොපෙන්වා ඇත්ත වහන එක. සතර මහා ධාතු හෝ ස්කන්ධ ධර්මයන්ගේ හෝ පැනවීමක් නොකොට ඒ සියල්ලම පුද්ගල භාවයෙන් වසා දැමීම කියන දේ තමයි නන්දි රාගයෙන් සිද්ධ කරන දේ. එතකොට නන්දි රාගය කියන දේ 6 වෙනි වදකයා. නන්දි රාගයේ තනියම තියෙන දෙයක් නෙමෙයි. නන්දි රාගයේ තියෙන්නේ ස්කන්ධ ටිකක් පිළිබඳව. අපි ස්කන්ධ ටික පිළිබඳව වදකියෝ 5 දෙනාගේ කියලා කතා කළා. වදකියෝ 5 දෙනාගේ පැවැත්ම තුළ ඒක කතා කරනකොට 6 වෙනි වදකයා හැටියට තමයි නන්දි රාගය හම්බ වෙන්නේ. ඒ කියන්නේ වදකියෝ 5 දෙනා සහ 6 වෙනි වදකයයි කියන ඔක්කොම වදකියෝනේ වදක අර්ථයෙන් සමානයි. එතකොට මේ ඔසවාගත් කඩුව ඇති මේ 6 වෙනි ඇතුළත හැසිරෙන වදකයා තමයි ඇලීම කියන දේ. නැතිනම් ඇලීම සහ බැඳීම කියන මේ ධර්මය. ඇලීම සහ බැඳීම කියන මේ ධර්මය එයාට හම්බ වෙන්නේ අර ස්කන්ධ පංචකය පිළිබඳව අවබෝධයක් ලබනකොට තමයි ස්කන්ධ පංචකයේ නාම රූප ධර්මයේ පිළිබඳව එයාට තේරුම් ගන්නකොට තමයි එයාට පේන්නේ නන්දි රාගයේහි පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ නන්දිය සහ රාගය කොහොමද මේ නාම රූප පිරිසිදු නොදන්නාකම මත ඇති වෙන්නේ කියන එක ගැන එයාට නුවණක් ඇති වෙනවා. ස්කන්ධයන් පිරිසිදු නොදන්නාකම නිසා නන්දි රාගයේහි ඇතිවීම සහ පැවැත්ම සිද්ධ වෙන්නේ කොහොමද කියලා එයාට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි 6 වෙනි වදකයා ගැන යාට දකින්නට ලැබෙනවා. 6 වෙනි වදකයා ඔසවාගත් කඩුව ඇති 6 වෙනි වදකයා ඔබව ඝාතනය කරන්නට බලාගෙන ඉන්නවා කියන පණිවිඩය අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ නන්දි රාගයේ දකින්නකොට අපිට පේනවා ස්කන්ධ ටිකක් පිළිබඳ පංච උපාදානස්කන්ධ ධර්මයට මේ නන්දි රාගයේ යෙදුනොත් මේක සමුදේ පාක්ෂික ධර්මනේ උපාදානයේ යෙදුනොත් තණ්හා උපාදානයේ යෙදුනොත් නන්දි රාගයේ යෙදුනොත් එයාට මෙතරම මරණය හෝ මරණ මාත්‍ර දුක උරුම වෙනවා. අර අපි කතා කරපු සියලුම දුක්ඛයන් එයාට උරුමකම් කියන්නට සිද්ධ වෙනවා. සියලුම දුක්ඛයන් කියන්නේ අර ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිද්දේව දුක්ඛ දෝමනස්ස උපායාස
ඔබ මේ ජීවිතේ යම්ම දෙයක් දුකක් කියලා පිළිකුල් කරනවා නම් ඒ හැම දෙයක්ම මේකට අයත්. යම් ආත්ම භාවයක් ඔබ පිළිකුල් කරනවා නම් ඒ ආත්ම භාවයත් මේකට අයත්. මොකද ඔය නන්දි රාගයේ ස්වභාවය තමයි ඔබව හැම තැනකටම අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඔබ අද යම් තැනක් දුක්ඛිත තැනක් ලෙස දකිනවා නම් ඔබ ප්‍රතික්ෂේප කරනවා නම් ඒ ප්‍රතික්ෂේප කරන දුක්ඛිතයි කියලා ඔබ දන්න ඒ හැම තැනකටම ඔබව අරගෙන යන්න පුළුවන්කම තමයි නන්දි රාගයේහි තියෙන්නේ. ඒ නන්දි රාගය ඒ නිසා මරණය හෝ මරණ මාත්‍ර දුකකට පත් කරනවා කියලා කියනවා. ඒක පංච උපාදානස්කන්ධය හා එක්ව යෙදෙන දෙයක්. තනිවම වෙනමම කතා කරන දෙයක්ුත් නෙමෙයි. ඒ හින්දා තමයි ඒකත් වදකෙක් කියලා කියන්නේ. වදකයෝ 6 දෙනෙක් වෙන්නට පුළුවන්. හැබැයි වදකයෝ 5 දෙනා එක පැත්තකින් පංච උපාදානස්කන්ධය කියලා තව වදකෙක් හැටියට ඇතුළත හැසිරෙන තවත් ලොකු වදකෙක් හැටියට තමයි නන්දි රාගය පෙන්වන්නේ. හැබැයි ඒක වදකෙක්. එතකොට ඒ තුල සාම්‍යත්වයක් තියෙනක සමාන බවක් තියෙනවා වදක භාවයේ. ස්කන්ධ ධර්මතා ටික පිළිබඳවම තමයි 6 වෙනි වදකයාගේ පැවැත්මක් තියෙන්නේ. හැබැයි ඒක ඇතුළත හැසිරෙන ධර්මයක්. ඇතුළත හැසිරෙන ධර්මයක් හැටියට කිව්වේ ඒක මනෝ විඥාන මට්ටමේම හැසිරෙන දෙයක්. ඒක මහා භූත රූපයකට හෝ විපාක වශයෙන් හෝ ඒ ධර්මයන්ගේ පවතින දෙයක් නෙමෙයි. ඒක අන්තෝචර ධර්මයක්. ඒ කියන්නේ ඇතුළත හැසිරෙන ධර්මයක්. ඒක සංකල්පමය වශයෙන් ඇති කරගන්න දෙයක් පිළිබඳවයි කතා කරන්නේ. එතකොට ඒ දේ තමයි 6 වෙනි වදකයා තමයි වඩාත්ම ලං වෙන්නට පුළුවන් කෙනා කියලා දකිනකොට අපිට 6 වෙනි වදකයා පිළිබඳවත් බයක් ඇති වෙනවා. එතකොට දැන් අපි ආවේ සර්පය 4 දෙනෙකුට බයයි. දැන් සර්පය 4 දෙනාගෙන් පැනලා යනකොට අපිට හම්බෙනවා අර පංචකයක් නැතිනම් වදකයෝ 5 දෙනෙක්. ඒ වගේම 6 වෙනි වදකයේකුත් කියන මේ කාරණා ටිකම අපිට හම්බ වෙනවා. මේ ධර්මයන්ගෙන් බයටපත් වෙලා 6 වෙනි වදකයාගෙනුත් පීඩාවටපත් වෙලා යන කෙනෙකුට ඊට පස්සේ ශුඤ්ඤෝ ගාමෝ නැතිනම් හිස් ගමක් හම්බ වෙනවා. ශුඤ්ඤෝ ගාමෝතිකෝ භික්ඛවේ චන්නේතං අජ්ජත්තිකානං ආයතනානං අදිවචනං. මහණෙනි මේ ශුඤ්ඤ වූ ගාමයයි කියලා කිව්වේ. ශුඤ්ඤෝ ගාමෝතිකෝ භික්ඛවේ චන්නං අජ්ජත්තිකානං ආයතනානං අදිවචනං චන්නේතං අජ්ජත්තිකානං ආයතනානං අදිවචනං. එතකොට ශුඤ්ඤ වූ ගාමය කියලා කිව්වේ මේ ආධ්‍යාත්මික ආයතන 6ට තව නමක්. ආධ්‍යාත්මික ආයතන 6ට නමක් කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනසයි කියන මේ ආධ්‍යාත්මික ආයතන 6ට නමක් ශුඤ්ඤෝගාමී. ශුඤ්ඤෝගාමයක් කියලා කියන්නේ හිස් ගමක් කියන එක. එතකොට මේ හිස් ගම යම්ම දෙයක් ඒ ගැන කතා කරන්න පුළුවන් නම් ඒ දේ හිස්ම තමයි. මොකද ඔබට කවදාවත් ඇහි අත්දැකීම ඔබට ඇත්තේ නැහැ. කනේ අත්දැකීම ඔබට ඇත්තේ නැහැ. දිවේ අත්දැකීම ඔබට ඇත්තේ නැහැ. කයේ අත්දැකීම ඔබට ඇත්තේ නැහැ. මනසේ අත්දැකීම ඔබට ඇත්තේ නැහැ. අත්දැකීම ඔබට නැහැ කියලා කිව්වේ ඒක වැරදිවට වටහා ගන්නට එපා. අපි ඇහි අත්දැකීම කියන දේ ලබා ගන්නේ බාහිර රූපයත් එක්ක එකට ගිහිල්ලා. කනේ අත්දැකීම කියන දේ ලබා ගන්න සද්දයත් එක්ක එකට ගිහිල්ලා. ඒ එකකට පුළුවන් කමක් තිබුණේ නැහැ. Tamanට Tamanගේ ස්වභාවයක් විදිහට වෙනමම ඇහි ඇතිවීම කියන දේ පෙනී සිටින්න. අපිට පුළුවන් කමක් තිබුණේ නැහැ චක්කු ප්‍රසාදයේ පැවැත්ම කියන දේ පිළිබඳව දකින්න. සෝත ප්‍රසාදය කියන දේ දකින්න. එහෙම නැතිනම් ජීවහා කාය ප්‍රසාදයන් දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මේ ධර්මයන් තුල තියෙනවා හිස් බවක්. ඒකයි ශුඤ්ඤෝ ගාම කියන වචනයෙන් අදහස් කළේ. මේක හිස්. හැම වෙලාවකදීම මේ තුල දෙයක් ඇත්තේ නැහැ. යමක් අපි හොයන්නට ගියොත් මේ තුල කිසිම සාරවත් බවක් ඇත්තේ නැහැ. ඒ වගේම මේක ඇතුලේ වෙනමම ආත්මයක පැවැත්මවල් ඇත්තෙත් නැහැ. ඒ හින්දා මේ ආයතනයන්ට කියනවා ශුඤ්ඤෝ ගාම කියලා. මේවා පුද්ගලයෝ නෙමෙයි. මේවා සත්වයෝ නෙමෙයි. මේක හිස්. හැම වෙලාවකදීම දෙයක් තව කෙනෙකුගේ පැවැත්මක් නැත්තම් මේක ඇතුලේ දෙයක් තියනවා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යම්ම ගේකට පිවිසෙනවා නම් ඒ පිවිසෙන ගේ හිස් ගයක් කියලා කිව්වේ. ඒ කියන්නේ යම් මට්ටමකින් යම් ප්‍රසාදයක් ගැන කතා කරනවා නම් ඒ කතා කරන ප්‍රසාදයේ හිස් වූවක්මයි. අපි නිමිත්තක් ගැන කතා කරනවා නම් දැකපු දේ ගැන එතන චක්කුව කියන දේ හිස් දෙයක්මයි. ඇහි අර්ථය තමයි එතන හිස් වූ අර්ථය කියන එක.
ඒකේ කිසිම ආත්ම භාව වශයෙන් ගත්තත් ඒක හිස්. එතන කිසිම දෙයක පැවැත්මක් ඇහැයි කියන පැවැත්මක් ගැන කතා කරන්න බැරි කම නිසාත් එතන හිස් ධර්මයක්. එතකොට මේ විදිහට මේ එයා මෙනෙහි කරනකොට ඇහැ පිළිබඳව මානසිකාරය කරනකොට මේ හිස්සුවක් කොටම යාට ඒක වැටහෙනවා. පඬිතෝ ව්‍යත්තෝ මේධාවි උපපරික්ඛති මේ රිත්තකඤ්ඤේව ඥායති කායති කියනවා. එතකොට චක්කු පිළිබඳව නැතිනම් චක්කුතෝචේපි නම් භික්ඛවේ පඬිතෝච ඇස විදිහට යම්කිසි කෙනෙක් ඇස වශයෙන්ුත් පරීක්ෂා කරලා බලනවා නම් කල්පනා කරලා බලනවා නම් ඒ ඇහැ කියන දේත් හිස්සුවක් කොටම ඔහුට වැටහෙනවා. එතකොට මේ මෙනෙහි කරනකොට ඇහැ කියන දේ කන කියන දේ ආයතන කියන දේ හිස්සුවක් කොටම යාට තේරෙනවා. කියන්නේ හිස් කියලා කියන්නේ එතන ආත්ම භාව වශයෙන්ුත් හිස්. ඒ වගේම සැප වශයෙන්ුත් එතන හිස්. ඒ වගේම තමයි පැවැත්මක් වශයෙන්ුත් එතන හිස්. ඇහැ කියන එකේ කිසිම දෙයක් විඳීමට ඇහැ කියන දේ විඳීමක් කියන දේ ඇත්තේ නැහැ. ඒ නිසා ඇහැ කියන දේ හිස් ආයතන ටික ඔක්කොම හිස් ධර්මයක් හැටියට ශුන්‍යෝ ගාමයක් හැටියට දක්වනවා. චෝරා ගාමඝාතකාතිකෝ භික්ඛවේ චන්නේතම් බාහිරාණං ආයතනාණං අදිවචනං. ගාමඝාතක වුණ ගම්පහරන හොරුයි කියලා කිව්වේ චන්නේතම් බාහිරාණං ආයතනං අදිවචනං මේ බාහිර ආයතන 6ට කරන අදිවචනයක්. බාහිර ආයතන 6ට කියන නම. ගම්පහරන හොරු හැම වෙලාවකදීම අර ගම් පැහැරීම සිද්ධ කරනවා. ඒ නිසා තමයි මේ අර හිස් ගමකට ගියාට පස්සේ එයාට දැනගන්නට ලැබෙන්නේ මේ ගම් පහරන හොරු විසින් දැන් මේ ගම පැහැර ගන්නවායි කියලා. ඒ කියන්නේ ස්කන්ධ ධර්මතා ටික පිළිබඳව උපපරීක්ෂාව යම් කිසි කෙනෙක් සිද්ධ කරනවා නම් ස්කන්ධ ධර්මතා පහ පිළිබඳව පංච උපාදානස්කන්ධය පිළිබඳව කෙනෙක් මානසිකාරය කරනකොට එයාට පේනවා නන්දි රාගය කියන දේ පැවැත්ම ස්කන්ධ ටිකත් එක්ක යෙදෙන විදිහ ගැන යාට දකින්න පුළුවන්. ඒ තුල සත්වපුද්ගල භාවය ඇති වෙන ආකාරය පිළිබඳව යාට දැනගන්නට පුළුවන්. එතකොට එතන එයා තේරුම් ගන්නකොට එයාට ලෝකේ හිස් ධර්මයන් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නට පුළුවන්. ඒ තමයි හිස් ධර්මයක් කියන්නේ අර ශුන්‍යෝ ගාම කියලා අපි කතා කරපු දේ. ශුන්‍යෝ ගාම කියලා කතා කරපු දේ එයාට දකින්න පුළුවන් වෙන්නේ ඇහැ කියන එක හිස් දෙයක්. හැබැයි ඒක ගම්පහරන හොරුන්ගෙන් පීඩාවටපත් වෙන දෙයක්. ඒකට තමයි අපි කියන්නේ දිත්තේ දිත්තමත්තන් කියලා අපි කතා කරන දැක්මක් තියෙනවා, දර්ශනයක් තියෙනවා, ආර්ය මාර්ගයේ පැත්තෙන් කතා කරන දෙයක්. එතකොට ඒ දැකීම මාත්‍රයෙන් ඉවර වෙනවයි කියලා අපි අනිත්‍ය පිළිබඳව කතා කරනවා නම් අන්නේ අනිත්‍ය පිළිබඳව කතා කරන දේ ආයතනයන් විදිහට තමයි මේ උදාහරණ දෙක තුල දක්වන්නේ. කියන්නේ හිස් ගමත් ගම්පහරන හොරුත් කියන එක. එතකොට ගම්පහරන හොරු රැඳී ඉන්නේ නැහැ. මේ ගම්පහරන හොරු මේක ගාමඝාතක හොරු විසින් ප්‍රහාරයට මංකොල්ල කෑමකට ලක් කරනවා. අර හිස් ගෙවල් ටික නැතිනම් හිස් ගම හැම වෙලාවකදීම හිස් නොවන බවට ප්‍රකටව යන්නේ ගම්පහරන හොරු ටික නිසා. ඒ කියන්නේ බාහිර ආයතන ටික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ බාහිර ආයතන ටික ග්‍රහණය ආයතනයන් කරා පැමිණෙන නිසා තමයි ආධ්‍යාත්මික ආයතන කරා පැමිණෙන නිසා තමයි ඒ ධර්මය නොසිස් බවට යන්නේ. එතකොට ඇහැ හිස් බවට තේරුම් ගන්නකොට ගම හිස් බවට තේරුම් ගන්නකොට අපිට ගම්පහරන හොරු ගැනත් දැනගන්නට ලැබෙනවා. මේකට එන්නේ මෙන්න මේ විදිහේ හොරු ටිකක් ගම්පැහැරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ මේ හිස් ගමට මේ විදිහේ හොරු ටිකක් එනවා කිව්වා වගේ මේ හිස් වූ රික්තක වූ ඇහැට මේ විදිහේ රූපයක් පැමිණෙනවා. අපිට බාහිර ආයතනය පිළිබඳව එතකොට තේරුම් ගන්න පුළුවන් බාහිර ආයතනයේ ස්වභාවය මේකයි. ඇහි ස්වභාවය මේකයි. බාහිර රූපයේ ස්වභාවය මේකයි කියලා එයාට තීරණය කරගන්නට පුළුවන්. එතකොට ආයතනයන්ගේ කෘත්‍ය එක එකක් හා මිශ්‍ර නොවුණු ස්වභාවයක් කියන දේ පිළිබඳව එයාට තේරුම් ගන්නට පුළුවන්. එතකොට එයාට එතන ඇලීම කියන දේ හෝ ගැටීම කියන දේ හෝ පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. ආයතන 6කම හිස්
රික්තක වූ බවයි දකින්නේ. බාහිර ආයතන ටික ගම්පහරන හොරු ටිකක් වගේ දකිනවා. ඒ කියන්නේ මේ කරා නැවත නැවතත් පැමිණීම සිද්ධ වෙනවා. ඒ නිසා යා වහාම හිස් ගමනොත් නික්මිලා යනවා. මොකද ඒක ගම්පහරන හොරුන්ගෙන් පීඩාවටපත් වෙන දෙයක් නිසා. එයා එතනිනුත් නික්මිලා යනකොට එයා නික්මෙන්නේ කොතනටද? අර මහා ජලකඳක් කියන තැනට. එතකොට මහා උදකන්නවෝති කියලා කියනවා. චතුන්නේතං ඕගානං අදිවචනං කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග. එතකොට ඒ මහා ජලකඳක් මේ එයාට දකින්නට පුළුවන්කම ලැබෙනවා. කාම ඕග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග කියන මේ ඕගයන් පිළිබඳව. එතකොට ඕගය තරණය කළ යුත්තක්. මේ සසර නැතිනම් මේ ඕග ටිකේ පැවැත්ම සංඛ්‍යාත දේ තුලිනුයි මේ භූමියේ පැවැත්ම තීරණය වෙන්නේ. නැතිනම් මේ භූමිය මෙතර බය සහිත භූමිය වෙන් වෙලා තියෙන්නේ මෙන්න මේ කාරණා ටිකෙන් බැඳීම නිසා. එතකොට කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග. එතන එයාට පේනවා ආයතනයන් පිරිසිඳ නොදන්නාකම නිසා, ස්කන්ධයන් පිරිසිඳ නොදන්නාකම නිසා කෙලස් කර්ම ටික මහා භූත රූපේ කරා නැඹුරු කරලා කාම වශයෙන් හැසිරෙන එකත් එයාට දකිනවා. ඒ වගේම භව වශයෙන් උපාදාන කරගෙන ඒ තැන්වලට ප්‍රතිසන්දි පිණිස යන්න පුළුවන් කියන කමත් නැවත නැවත උපදිනවා කියන කමත් එයා දකිනවා. ඒ වගේම දෘෂ්ටි විදිහට හැමදාම පවතිනවා තියනවා කියලා හිතාගෙන ඉන්න කමකම එයාට ආත්ම දෘෂ්ටියක පැවැත්ම කියන දේත් එයා දකිනවා. ඊට පස්සේ මේකේ ඇත්ත නොදන්නා අවිද්‍යාව කියන දේ නිසායි මේ පැවැත්ම වෙන්නේ කියන එක එයා නුවණින් අවබෝධ කරගන්නවා. එයාට චතුර් ඕගයක් දකිනවා. එයා තරණය කළ යුත්තේ මේ චතුර් ඕගයයි කියන එක තේරුම් ගන්නවා. ඒ නිසා චතුර් ඕගය තරණය කරන්න යනකොට එයාට පේනවා මෙතර බය සහිතයි. මෙතර කියලා කියන්නේ මොකද්ද? සක්කායට නමක්. පංච උපාදානස්කන්ධයට තවත් එක නමක් තමයි සක්කාය කියලා කියන්නේ. සක්කායට නමක් තමයි මෙතර. ඒ කියන්නේ ඒක අපි පංච උපාදානස්කන්ධයේ කලින් උපමා කළා ගම්පහරන මේ වදකයෝ සතුරු වදකයෝ පස් දෙනාට පංච උපාදානස්කන්ධය උපමා කළා. එතකොට ඒ වදකයෝ පස් දෙනාට උපමා කරපු දෙයම තව වචනයකින් තමයි සක්කායයි කියලා කියන්නේ. මෙතර කියලා කියන්නේ සක්කාය කියන එකට. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයට අයිති භූමිය තමයි මෙතර කියලා කියන්නේ. ඒ අර්ථයෙන්ුයි ඒක කියන්නේ. කියන්නේ අතන වදකයෝ පස් දෙනා කියනකොට එතන පංච උපාදානස්කන්ධයන් පිළිබඳව එයාට දැක්මක් ඇති වෙනවා කියන දේ. එතකොට මෙතනදී මෙතර කියලා කියන තැනදී එයාට ඍජුව මේ සියලුම ධර්මයෝ, ඒ කියන්නේ ඇහැ රූප කිව්වත්, ඒ වගේම අනිකුත් ස්කන්ධ පංච උපාදානස්කන්ධය, ඒ වගේම නන්දි රාගය, සතර මහා ධාතුව මේ ඔක්කොම හසු වෙන තැන සක්කාය අන්තය. එහෙම නැතිනම් පංච උපාදානස්කන්ධයේ පැත්තට මේ හසු වෙන දෙයක් හැටියට එයා දකිනවා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයකට යටත් දෙයක් නම් ඒක බය සහිතයි. බය සහිත දේ තුල රැඳෙන්නට හොඳ නැහැ. ඊතර බය රහිතයි කියලා එයා දකිනවා. ඒ නිසා එයා ඊතරට යෑම පිණිස උත්සාහවත් වෙනවා. ඊතර කියලා කියන්නේ නිර්වාණය කියන එක. එයා නිර්වාණයට පත්වන්නට උත්සාහවත් වෙනවා. ඒ පත්වන කෙනාට කුල්ල එහෙම නැතිනම් පසුරක් අවශ්‍ය වෙනවා. අර ලී දඩු ආදී එකතු කරගෙන ඒක හදාගත්තා වගේ එයා ලෝකයේ තුල යහපත් දේවල්, හොඳ දේවල්, ඒ ධර්මය එකතු කරගෙන, කුසල ධර්මය එකතු කරගෙන එයා මේ පසුර ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරගන්නවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය සකස් කරගෙන අතින් පයින් වෑයම් කරමින් එයා ඊතරට යනවා. අතින් පයින් වෑයම් කරනවා කියලා කියන්නේ විරියාරම්භයට අදිවචනයක්. එතකොට ඒ නිසා ඊතර වීම සිද්ධ වෙනවා. මේ උදාහරණ කතාව අපිට පොදුවේ මෙතර කියලා කතා කරපු ලක්ෂණ ටිකෙන් මෙතර දකින්න. ඒ වගේම ඒ මෙතර සහ ඊතර වෙන් වෙලා තියෙන්නේ ඕගයෙන්. අපි ඒකට කිව්වා කාමෝග, භවෝග, දිට්ඨියෝග, අවිජ්ජාෝග කියලා. ඕගයෙන් ඊතර වීම පිණිස අවශ්‍ය දේ තමයි පසුරක්, ආර්ය අෂ්ටාංගික මාර්ගයක්. ඒ වගේම පුරුෂයා සතු වීරය කියන දේ, විරියාරම්භ කියලා කිව්වා. කාරණා තුනයි මෙතනදී කතා කරන්නේ. එකක් මෙතර,
එකක් ඊතර අනිත් එක පසුර. ඒ ටික ඇතුළත තමයි අනිත් දේවල් ඔක්කොම සංග්‍රහ වෙන්නේ. ඒ කියන්නේ මෙතර කියලා කියන්නේ සක්කායට නමක් කියලා කිව්වා. පංච උපාදානස්කන්ධයට නමක් කියලා කිව්වා. පංච උපාදානස්කන්ධයට නමක් කියලා කිව්වට පස්සේ ඒක ඇහැ රූප හම්බෙන තැන කියන්නත් පුළුවන්. නන්දි රාගය හම්බෙන තැන කියන්නත් පුළුවන්. ස්කන්ධ හම්බෙන තැන කියන්නත් පුළුවන්. සතර මහා ධාතු හම්බෙන තැන කියන්නත් පුළුවන්. ඒ ඕනම තැනක පොදුවේ හඳුන්වනවා සක්කාය ධර්මයක් ලෙස පංච උපාදානස්කන්ධයට අයිති භූමියක් ලෙස. ඒ නිසා මෙතර බය සහිතයි කිව්වේ. එතන බය පිළිබඳව ක්‍රමක්‍රමයෙන් අවබෝධ කරගන්න විදි පිළිබඳව තමයි අර ඉස්සෙල්ලම කෙනෙකු සර්පය හතර දෙනාගේ කලකිරෙනවා කියන සතර මහා ධාතුව ගැන කිව්වෙත් ඒ වගේම ඊට පස්සේ යා ඒකෙන් ඉවත් වෙනවා කියනකොට යා ප්‍රධාන වශයෙන්ම ලෝකේ දුක එනවා. දුක එන්නේ යාට භෞතිකව දකින්න දේවල් කෙරෙන් එන දුක. එයා ඉස්සෙල්ලම හොයන්නේ අන්නේ ජාති ජරා ව්‍යාධි මරණ දුකට ප්‍රතිකර්මයක් හොයාගන්නේ කොහොමද කියලා. එයා තමන්ගේ ජීවිතයට ඇති වෙන ජීවිතයට උරුම වන දුක නැති කර ගැනීමේ අදහසින් ක්‍රියාත්මක වෙනකොට එයා ඒ විදිහට දුක ඉවත් කර ගැනීම සඳහා උත්සාහවත් වෙන මානසික මට්ටමක කටයුතු කරගෙන යනකොට නාම රූප ධර්මයක් නිසායි මේ දුක කියන දේ උපදින්නේ. එහෙම නැතිනම් මේ විදිහට රූපයේ පැත්තෙන් නෙමෙයි මේ දුක එන්නේ. එහෙම නැතිනම් මෙන්න මේ නාම ධර්මතා ටිකකුත් එකතු කරගෙන තමයි දුක කියන දේ උපදින්නේ. එතකොට එතන තියෙනවා නාම රූප ධර්මයක්. එහෙමත් නැතිනම් තව විදිහකට කිව්වොත් කර්ම ධර්මයක්. එතකොට නන්දි රාගය කියන එකෙන් කෙලෙස් සංඛ්‍යාත භූමිය ආවරණය කරනවා. කර්මය සහ කෙලෙස්ය කියන එක. කර්මය සහ කෙලෙස් කෘත්‍ය කියන්නේ දෙකක්. එතකොට ඒ කර්මය සහ කෙලෙස්ය කියන මේ දෙකම යෙදුනට පස්සේ එතනට සසර ගමනක් තියෙනවා කියලා එයා දකිනවා. ඊට පස්සේ එයා මේ දෙකෙන්ම බේරිලා පැනලා යනවා. එතකොට දැන් සර්පය 4 දිනාගිනුත් බේරිලා, වදකයෝ 5 දිනාගිනුත් බේරිලා, ඊට පස්සේ අර නන්දි රාගේනුත් බේරිලා, මේ 6 වෙනි වදකයා කියලානේ කිව්වේ. එයාගෙනුත් බේරිලා දුවගෙන යනකොට තමයි ගම්පහරන හොරු ගම්පහරන්න යන ගම හිස් වූ ගම හම්බෙන්නේ. ශුන්‍යගාමයේ ශුන්‍යෝගාමයේ කියලා කියන්නේ. එතකොට හිස් ගම කියනකොට එයාට ආධ්‍යාත්මික ආයතන පිළිබඳව එයාට දකින්න පුළුවන් වෙනවා. ආයතන පිළිබඳව දකින්නවා කියන එක බොහොම සියුම් නුවණකින් අවබෝධ කර යුතු, සියුම් නුවණකින් දැක්ක යුතු මට්ටමක්. ආයතනයන්ගේ හිස් බව කියන එක, ආයතනයන්ගේ පහත් බව කියන එක අපිට නුවණින්ම අවබෝධ කරන්නට තියෙන දෙයක්. ඇහැට පුළුවන් කමක් නැහැ. Tamanට පෙනී ඉන්න පුළුවන් කමක් නැහැ. කනට පුළුවන් කමක් නැහැ Tamanට පෙනී ඉන්න. මේක ඇතුලේ මහා ලොකු විශාල අර්ථයක් තියෙනවා. නාසයට පුළුවන් කමක් නැහැ Tamanට පෙනී ඉන්න. දිවට පුළුවන් කමක් නැහැ Tamanට පෙනී ඉන්න. කයට පුළුවන් කමක් නැහැ Tamanට පෙනී ඉන්න. ධර්මයට පුළුවන් කමක් නැහැ Tamanට පෙනී ඉන්න. ඒක හැම වෙලාවකදීම පෙනී ඉන්නේ අර ගම්පහරන හොරු ටික පහරනකොට නැත්. ඒකයි මේක හිස් කියලා කියන්නේ. මොකුත් නැහැ, ප්‍රකට නැහැ, ප්‍රකට වෙන්නෙම නැහැ. හැබැයි ගම්පහරන හොරුන් විසින් පහරනු ලබන කල්ලි තමයි මේක අපිට ප්‍රකට කරගන්න වෙන්නේ. ඒ කියන්නේ ඇහැ අපිට දැනෙන්නේ රූපය එනකොට. අපි උපාදානය කරන්නේ, අපි කැමති වෙන්නේ අර රූපෙට. හැබැයි අපි දන්නේ නැහැ මේ ගම නැත්තම්, එහෙම නැතිනම් හිස්සු ඇහැ නැත්තම් රූපය කියන දේ පෙනීමක් කවදාවත් වෙන්නේ නැහැ කියලාත් අපි දන්නේ නැහැ. ඒ නිසා අපි දකින්නෙම රූපේ වෙලාමයි අද අපිට පේන්නේ. එතන ඇහි අත්දැකීමක් නැහැ. ඔබට ඇහි අත්දැකීම වෙනම තේරුම් ගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා ඒක නුවණින් දකින්න තියෙන දෙයක්. එතකොට නුවණින් දකිනකොට ඔබට ඒක දකින්න යනකොට ඔබට ගම්පහරන හොරු ටිකෙන් ඒක පීඩාවටපත් වෙනවා කියන එකත් එක්ක ඔබට ඒක දැනගන්න ලැබෙන්නේ. හිස්සූ ගමක් ඔබට දකින්න ලැබෙනවා. හිස්සූ ගමේ ඔබ මොහක් හරි අල්ලනවා නම් ඒකේ හිස්සූවක් කොටම ඔබට වැටහෙනවා. ඒ වගේ ඇහැ රූප ආදී ආයතන ධර්මයන් ගැන කල්පනා කරලා බලනකොට ඔබට ඒ හැම ආයතනයකම හිස් ශුන්්‍යත ස්වභාවයකමයි පැවැත්ම තියෙන කියලා තේරෙනවා. ඒ කියන්නේ ඒක කවදාවත් ඔබට ඇහැ විඳිනවා කියලා 아무ත් එකක් විඳින්න බෑනේ. කන විඳිනවා කියලා 아무ත් එකක් විඳින්න පුළුවන් කමක් නැත්තේ නේ. හැබැයි අපි රූපේ විඳිනවා. හැබැයි අපි ශබ්දය අහනවා. එතකොට ඒ රූපය දකින්න ශබ්දය අහනවා කියන තැනදී අපි ඇත්තටම අහන්නේ මේ අත්දැකීම අනුව. ඒ කියන්නේ ඇහැ ප්‍රකට කරගන්න වෙන්නේ එතනින්නේ.
ඇහි ස්වභාවය අනුව රූපේ පෙන්වලා තියෙනවා. යම් මට්ටමකින්ද ප්‍රසාදයේ තියෙන ප්‍රසාද මට්ටමට රූපේ පෙන්වනවා. ඒක රූපේ ඇත්තවත් ඇහි ඇත්තවත් නෙමෙයි. ඒ පේන රූපේ ගෝචර කරගන්න ඇහැ විදිහට අපිට රූපය ප්‍රකට වෙලා තියෙනවා. එතකොට ඒකේ ඇත්තම රූපය මොකද්ද කියන එක අපිට කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. කියන්නේ අපි කියන්නේ දැන් ඔබට ඇහැට පෙනෙන රූපය ඕක ඔබට පේන දෙයමයි ඇත්ත කියලා ඔබට කවදාවත් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒක කෙනකෙනාගේ ඇහැට පේන දේ කෙනකෙනාට සාපේක්ෂව කෙනකෙනාට සාධාරණව පේන දෙයක්. ඒක බාහිර රූපෙට අයිතිත් නැහැ. ඒ වගේම මේ රූපේ නැතුව ඔබට ඇහෙන් විතරක් ඒක කතා කරන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් මේ හිස්සු ගම ඔබට හම්බෙනකොටම ඔබට දැනගන්න ලැබෙන ඊළඟ දේ තමයි හිස්සු ගම මම් පහරන හොරුන්ගෙන් පැහැරීමට ලක් වෙනවා කියන්නේ. ආයතන ටික පිළිබඳව ඔබට නුවණක් ඇති වෙනකොටම ආයතනයන්ට අනිත් බාහිර වෛශේෂික ධර්මයන් ඒ කියන්නේ විශේෂවන බාහිර ආයතනයන්ගේ පැමිණීම තමයි ඔබට දැනගන්නට ලැබෙන්නේ. එතකොට චන්නේතම් බාහිරාණං ආයතනං අදිවචනං චක්කු භික්ඛවේ හඤ්ඤති මනාපමනාපේසු රූපේසු ඇස කියන දේ මේ මනාපමනාප වූ රූපයන්හි ගැටේ කියලා මෙතන දක්වනවා. එතකොට ඇස කියන දේ මනාපමනාප රූපයන්හි ගැටේ කියන එක මේක ඊටමත් විශේෂ තැනක්. රූපේහි මනාපමනාපකම නිසා නෙමෙයි මේක කියන්නේ. රූපය ඇතුලේ මනාපමනාපකම තියෙන නිසා නෙමෙයි මේක කියන්නේ. එතකොට මේ මනාපමනාපේසු මේ රූපේසු කියනකොට මේ ඇස මනාපමනාප රූපයන් කෙරෙහි ගැටෙයි කියලා කිව්වට ඒක සම්පූර්ණම ඒ ටික උපාදාන වශයෙන් ග්‍රහණය කරගන්න තමන්ගේ මානසික පසුබිමත් එක්ක නැතිනම් ඒ රූපය පුද්ගල භාවයෙන් ඇසුරු කරන දේත් එක්ක තමයි මේ කතා කරන්නේ. ඒකයි හිස් ගමත් මම් පහරන හොරු ටිකත් පැවැත්ම බයක් හැටියට යාට පෙනෙන්නේ ඒ හේතු නිසා. ඒ කියන්නේ අර රූපේ කියන එක නිකම්ම රූපයක් නෙමෙයි. යාට මම් පහරන හොරු කියන මට්ටමේම මනාපමනාප රූප කියන තැනින් මේක දක්වනවා. එතකොට මේ මනාපමනාප රූපය දැන් මේකට මනුෂ්‍ය කණ්ඩායමක් එනවා කියන්න තිබුණානේ. ඒ වගේම ඕනනම් වෙන මොකක් හරි දෙයක් කියන්න තිබුණා. නමුත් චෝරාර්ථයෙන්ම ගම්පහරන හොරෙක්ක කියන අර්ථයෙන්ම භාවිත කරනවා. හොරාගේ ස්වභාවය තමයි තමාගේ වේශයෙන් පෙනී නොසිටීම කියන එක. එතකොට රූපය කියන දේත් අපිට මනාප අමනාප ස්වභාවයෙන්ම පෙනී සිටීම තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ මනාප අමනාප ස්වභාවයෙන් අපිට ප්‍රකට වෙනවා කියන තැනදී ඒද අපේ දෘෂ්ටි කෝණය අපි පවත්වන පැත්ත ගැන තමයි අපිට දැනුමක් දෙන්නේ. කියන්නේ ආයතනයත් බාහිර ආයතනයක් දැකලා බාහිර ආයතනයේ පැත්තෙන් එයාට මනාපමනාප බව හම්බෙන එක ගැනත් එක්කමයි මේ ගම්පහරන හොරුන්ගේ කතාවත් එක්ක කියන්නේ. ඒ නිසා තමයි එයාට බය කියන දේ උපදින්නේ. බය කියන දේ උපදිනකොට එයාට එතන පැවැත්ම කියන දේ ඉක්මිලා යන්න ඕන දෙයක්. එතන ඉන්න හොඳ තැනක් නෙමෙයි. මේකට අහු වුණොත් දුක එනවමයි ජීවිතේට කියලා පේන දෙයක්. ඒ නිසා යාට ඇහැ දුරු කරන්න වෙනවා, රූපේ දුරු කරන්න වෙනවා. අර නතුම්හාක වගේ සූත්‍ර අරගෙන බලනකොට මහණෙනි ඇස ඔබගේ නෙමේ, රූපේ ඔබලගේ නෙමේ, ඔබලගේ නොවන දේ දුරු කරන්න කියලා දේශනා කරන්නේ. එතකොට ඒ ඇහැ රූපයන් අපේ නෙමෙයි කියලා දේශනා කරන්නේ ඒ දුරු කළ යුතු මට්ටමේ ඇහැක් දුරු කළ යුතු මට්ටමේ රූපයක් තියෙන නිසා. ඒ ඇහැ රූප ධර්මය දුරු කරනවා කියන එක තමයි මෙතනදී මේ අර්ථ දක්වන්නේ. ඒ ආයතනයන්ගෙන් එහෙම නැත්නම් හිස් ගමිනුත් ගම්පහරන හොරුන්ගෙනුත් මිදිලා යනවා කියන එක. මේ ටික පොදුවේ ඔක්කොගෙම සක්කාය නැතිනම් මෙතර කියන දේ තමයි අර්ථ ගන්නුවේ. එතකොට මේ මෙතර පැවැත්ම වෙන් කරලා තියෙන්නේ මොකකින්ද? කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග කියන ඕගේ තුල. ඒ කියන්නේ මෙතර හැම වෙලාවකදීම බය සහිතයි. මෙතර පැවැත්ම තීරණය කරලා තියෙන්නේ. මෙතර බය සහිත බව රඳවලා තියෙන්නේ මේ ඕග ධර්මයන් නිසා. එතකොට මේ ඕගය යම් විදිහකින් තරණය කළොත්, මේ ඕගය ඉක්මවා ගියොත්, මේ ඕගය අයින් කරගත්තොත් අන්න එතකොට අපිට මේ බය සහිත භූමියෙන් නික්මෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ප්‍රතිපදාව ඊට පස්සේ අපිට යෙදෙනවා කාමෝග, භවෝග, ditthiyෝග, අවිජ්ජාෝග ඉවත් කරන්නට පුළුවන් විදිහට ප්‍රතිපදාවක්. ඒ තමයි පහුරක් හදා ගන්නවා අපි ඕගේ තරණය කරන්නට පුළුවන්. ඒ ඕගය හදාගන්නට තරණය කරන්නට පුළුවන් පහුරක් අපි හදා ගන්නවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය ආපහු සම්මාදිට්ඨිය කියන තැන
අර ස්කන්ධ පිරිසිඳ දැක් පංච උපාදානස්කන්ධේ නුවණින් පිරිසිඳ දැකීම, ඒ වගේම ආයතනයන් පිරිසිඳ දැකීම, මේ ධර්මයන් පිරිසිඳ දැකීමම තමයි අපිට මේකෙන් ඈතර වීම පිණිස පවතින සම්මා දිට්ඨිය හැටියට කතා කරන්න වෙන්නේ. එතකොට ඒ සම්මා දිට්ඨියෙන් යුක්තව අපිට කරන්න දෙයක් තියෙනවා. ඒ ටික තමයි වාචා කම්මන්තාජීවාදී දේවල් වලින් සීල සමාධි ප්‍රඥා ලෙස ප්‍රතිපදාව ගොඩනගන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්‍යක් දෘෂ්ටියෙන් පටන් අරගෙන ඊට පස්සේ නැවත සීල සමාධි ප්‍රඥා වලින් පටන් ගන්න එයා පහුර හදාගෙන මේ ඕගේ තරණය කරගෙන යනවා. එතකොට එයාට ඉස්සෙල්ලම හම්බෙනවා කය වචන දෙක සංවර කරගන්නේ කොහොමද කියලා. ඒ කය වචන දෙක සංවර කරගෙන එයා යනකොට ඊට පස්සේ තමයි එයාට මානසික සංවරය යට සිද්ධ කරගන්නට තියෙන්නේ. ඒ කය වචන දෙක සංවර කරගෙන යනකොට එයා මානසික සංවරය ඇති කර ගැනීම පිණිස තමන්ගේ හිතේ සංවර බව ඇති කර ගැනීම සඳහා එයා කටයුතු කරනවා. ඒ චිත්ත සංවරය ඇති කර ගැනීම සමාධිය. ඊට පස්සේ එයාට සම්මා ඥාන සම්මා විමුක්තිය කියන මිදීම ඇති කර ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක අපිට ඊතර වූ තලයට නැතිනම් නිර්වාණ භූමියට පැමිණෙන්නට නිර්වාණ තොටුපළ නිර්වාණයට බැස ගන්නට තියෙන තැන. අන්න ඒ බැසගත් කෙනාට අර තලේ තින්නම් පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ කියලා කියනවා. මේ තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ ඒ ඊතර වූ තලයේ සිටියා වූ බ්‍රාහ්මණයා කියලා කියනවා. ඒ රහතන් වහන්සේට. ඒ කියන්නේ අර කාමෝග භවෝග ditthiyෝග අවිජ්ජාෝග කියන සියලු ඕගයන් පරදවල සියලු ඕගයන්ගෙන් ඈතර වෙලා ඉක්පිලා ගියපු උත්තමයන් වහන්සේට තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ කියලා දක්වනවා. ඒ ගොඩබිම් ඈතර උන බිය රහිත තැනට ගියපු කෙනා හැටියට. එතකොට මේ කාරණාව ඔස්සේ අපිට සමස්ත ප්‍රතිපදාවම අපි විසින් කළ යුතු දේත් කියන එක තමයි තියෙන්නේ. ඉස්සෙල්ලාම මේ කාරණා ටික පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්නට අවශ්‍යයි. ඒකට තමයි අපි සුතමේ ඥානය කියලා කතා කරන්නේ. සත්‍ය ඥානය කියලා අපි තව පැත්තකින් කතා කරනවා. අපි දැනගෙන තියෙන්නට ඕන දෙයක්. ඒ නිසා ඊතර වීම පිණිස දැන ගැනීම පිණිස ලෝකේ බය ඇති වෙන්නේ මෙහෙමයි. ලෝකේ දුක ඇති උනේ මෙන්න මේ වගේ ධර්මතා ටිකක් නිසායි කියලා අපිට අර සක්කාය ධර්මයන් ගැන දැනගන්නට ලැබෙනවා. එතකොට සක්කාය නිරෝධයේ පිණිස අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ප්‍රතිපදාව හැටියට ලැබෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය හැටියට අපිට ඒක දැනෙනකොට අපිට මේකෙන් ඈත් වෙලා යන්නට සීල සමාධි ප්‍රඥා කියන ටිකම තමයි නැවත ප්‍රතිපදාව හැටියට භාවිත කරන්නට තියෙන්නේ. ඒ විදිහට භාවිත කරන ඒ කෙනාට මෙගොඩ හිටපු වදකියෝ පස් දෙනා පංච උපාදානස්කන්ධය ආපහු ඇති වෙන්නේ නැහැ. මෙතර තිබුණ සතර මහා ධාතුව ආය හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ යම් තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු පවතිනවා නම් එතනින් එයාගේ හිත මිදිලා. මහා භූත රූපයට සර්පය හතර දෙනාව හසු වෙන්නේ. ඒ කියන්නේ සර්පය හතර දෙනාව හසු වෙන්නේ නැහැ කියලා කියන්නේ සර්පය හතර දෙනෙක් තියෙන තැනක ඒක පෝෂණය කරන්න යාට මම මගේ විදිහට පුද්ගලයෙක් විදිහට හෝ අම්මා තාත්තා විදිහට ගෙවල් දොරවල් විදිහට හම්බෙලා නැහැ. බය වෙන්න එපා. මේ කියන්නේ කෑම කන්නත් බැරි වෙනවා, අම්මා තාත්තාත් අඳුර ගන්න බැරි වෙනවා කියලා එහෙම නෙමෙයි. දුක හදාගන්න මානසිකව පුද්ගල භව වශයෙන් තණ්හා උපාදාන පවත්වන්න පුළුවන් විදිහට ඔබ හැසිරෙන්නේ නැහැ. සංකිලේශිකව ඔබ ඇති කරගන්න දේ බාහිර රූපයට පතිත කරන මෝඩකම නැති කරලා නිසා. එතකොට ඒ විදිහට අපිට රූපය ගැන ඇත්ත දකින්න පුළුවන්කම තියෙනවා. රූපය ගැන ඇත්ත දකිනකොට ප්‍රතිපදාවක් විදිහට අපිට ඒ විදිහට පූර්ණය කරගෙන යන්නට පුළුවන් අර සීලයේ ඉඳලා මේ දර්ශනය දකින්න. කියන්නේ මුලින් දැනගත්ත දේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස සීලයේ සමාධියේ ප්‍රඥාව දක්වාම ඔබට යන්න පුළුවන්. හැබැයි ඔබ මූලික වශයෙන්ම දැනගෙන ඉන්නට ඕනේ මේ ධර්මයන් පිළිබඳව. ඒ කියන්නේ ස්කන්ධ ධර්මයන් පිළිබඳව ඔබට අවබෝධයක් නැති වුණොත් ස්කන්ධ නිරෝධය ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ආයතනයන්ගේ නිරෝධයක් දකින්න පුළුවන් කමක් නැහැ ආයතන පිළිබඳව දැන නොගත්තොත්. ඒ හින්දා ස්කන්ධයන් ආයතනයන් පිළිබඳව ඔබට දැන ගැනීමක් දැක්මක් තියෙන්නට අත්‍යවශ්‍යයි. ඒක තිබුණොත් තමයි ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ. අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ.
ඒ හින්දා ඒ අවබෝධය ඇතිව තමයි සීල සමාධි ප්‍රඥා කියන ටිකට අපිට යන්න ඕනේ. ඒතකොට තමයි දස්සනේන සම්පන්නෝ දර්ශනයකින් යුක්තව එයා සිල්වතෙක් බවට පත් වෙන්නේ. ඒ හින්දා ප්‍රතිපදාව තුළ මූලික වශයෙන් අපි දර්ශනය කතා කරනවා. හැබැයි දර්ශනය කතා කළා කියන එකෙන් අදහස් කරන්නේ දර්ශනය ප්‍රත්‍යක්ෂ කළා කියන එක නෙමෙයි. ආපහු එයාට මුල ඉඳලා ප්‍රතිපදාව තුළ හැසිරෙන්න තියෙනවා කියන එක. දැන් එයා මුල ඉඳලා තමන්ගේ ප්‍රතිපදාව තුළ හැසිරෙමින් යන්නට ඕනේ. අන්න ඒ හැසිරෙමින් යනකොට තමයි එයාට මේක පරතරකට යන්නට පුළුවන්කම තියෙන්නේ. තින්නෝ පාරගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ කියන මට්ටමට. එහෙම නැතිනම් ඊතරව සිටි ගොඩබිමෙහි සිටි බ්‍රාහ්මණයෙක් බවට පත්වන්නට පුළුවන්කම තියෙන විට. ඒ හින්දා ඔබත් ඒ සඳහා අප්‍රමාදීව උත්සාහවත් වන්නට කියලා කාටත් මතක් කරනවා. එහෙනම් කවුරුත් කල්පනා කරගන්න මේ විදිහට අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාතිය පවත්තලා වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ සියලු කුසල ධර්මයන් පළමුවෙන් අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලුම ඥාතීන් සිහිපත් කරගන්න. විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනා කරනවා දරණාගම කුසල ධම්මනායක මාහිම්පාණන් වහන්සේ සම්බෝධි විහාරස්ථානය ගොඩනගලා ඒ පින්නතුන් වෙනුවෙන් බොහෝම මේ කුසල ධර්මයන් සිද්ධ කරගන්නට අවශ්‍ය වටපිටාව සැකසීම වෙනුවෙන් ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන ඔබ සියලු දෙනා නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්තා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ පින හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මය අද මේ දේශනාව සිද්ධ කරගන්නට අවකාශය සලසන්න කටයුතු සංවිධානය කරගන්නට ඒ සියලු දේ සිදු කරපු අවසරයි මඩුගල්ලේ මහානාම ස්වාමීන් වහන්සේටත් ඒ වගේම මේ සහසම්බන්ධ වුණ අනිකුත් අපේ සියලුම ස්වාමීන් වහන්සේලාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ගෞරවනීය සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන ශාසන බ්‍රහ්මචර්යාව යෙහිම් පූර්ණේ කරගෙන උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද මේ දේශනාව සඳහා ඒ සියලු කටයුතු සම්පාදනය කරගන්නට කටයුතු කළ සියලුම පින්නතුන්ට අපේ පින්වත් ඩොන් මහත්මයා ඒ වගේම මధుරිකාම්මා සමන් මහත්මයා අපේ කසුන් මහත්මයා සහ අනුරාධා අක්කා ඇතුළු ඒ පින්වත් පිරිසටත් ඔබ සියලුම දෙනාට ඒ වගේම අපේ ඕස්ට්‍රේලියාවේ ඒ සියලු පින්වත් පිරිසටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ හැම දිනාටම ඔබ සියලුම දිනාට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. මානසික සැනසීම උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ සියලුම කුසල ධර්මයෝ එකසේ හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.